විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ CSN හිමිදිරියත් එක්කයි. අපි දැන් මේ වෙලාව වෙන් කරලා තියෙන්නේ තවත් විශේෂ දෙයක් පිළිබඳව කතා බහ කරන්න නේද චන්දන? ඔව් බුනි මේ කොච්චර විශේෂද කියනවා නම් අපි දැන් කලින් කතා කරපු දේ වගේම විශේෂයි. මොකද මේ අපි කතා කරන මාතෘකාව මීට කලින් එකපාරක් කතා කරා. නමුත් ඒක කතා කිරීම ප්‍රමාණවත් මදි. ඒ නිසාම අපි ගොඩාක් දේවල් කතා කරන්න බලාගෙන තමයි අද අපි හම්බ වෙන්නේ. අපි මෙතනින් එහාටත් අදින් පස්සෙත් මේ කතා බහ ඉදිරියටම ගෙනියන්න බලාපොරොත්තුවක් තියෙනවා. මොකද පළවෙනි වැඩසටහනේ ලැබිච්ච ප්‍රතිචාරات එක්කම තමයි අපි මේ තීරණයත් ගත්තේ. ඉතින් බොහෝ වෙලාවට මේ විදේශ රැකියාවක් සඳහා යන එක, එහෙම නැත්නම් මේ ඉගෙන ගන්න ගිහිල්ලා රැකියාව කරන එක, එහෙම නැත්නම් මේ හොරපාරෙන් රට යනවා කියන එක රැකියාවලට මේක මේ අද ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව මේ ගැන හරියට දැනුවත් නැහැ නේද? අපි දැන් එකපාරක් එක වැඩසටහනකින් මේක ගැන දැනුවත් කරන්න උත්සාහ ගත්තට අපේ උත්සාහය එච්චර මල්පල ගන්නුන්නේ නැහැ. මොකද අපිට කියන්න තියෙන දේ ටික හරියටම කියා ගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා අපි මේ ටික බොහොම එකින් එක අරගෙන බොහොම නිරවුල්ව බොහොම පැහැදිලිව ඔබට කියන්න තමයි මේ සූදානම් වෙන්නේ අද ඉඳන්. ඉතින් ඒ සඳහා අපේ ආරාධනය පිළිගෙන කලින් වැඩසටහනට ආපු සුවිශේෂී ආරාධිතය අදත් ඇවිල්ලා ඉන්නවා බෝනි. අපි කවුද කියලා හඳුන්වලා දෙමු. ඔව් අද අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී විදේශ සම්බන්ධතා හා මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දනී මහත්මයා ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. ඉතින් මංගල රන්දනී මහත්තයත් එක්ක අපි එදා ඉස්සල්ලාම දවසේ මේ බුවනි මේ කතා බහ කරා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යභාරය මොකද්ද මේ රට යනවා කියලා කියන්නේ මේ සම්බන්ධයෙන් අපි බොහොම ලෝඩින් කතා බහ කරා. ඉතින් අපි ඒකල එක තැනකදී නැවතුණා මේ රට යන එක කියන්නේ රැකියාවක් සඳහා යෑම කොහොමද යන්නේ. ඉතින් ඒ කතා බහට එළඹුමක් ලබාගෙන තමයි අපි මේ ඒ කතාව නැවැත්තුවේ. ඉතින් ඒ නිසා අපි හිතුවා බොහෝ සමාජ ප්‍රශ්නයන් වලට මාධ්‍ය කතා බහ කරන තැන්වලට මේ ගැටලු මතුවලා තියෙනවා මේ විදේශ සේවා රැකියා ඒජන්සි නිසා. එතකොට මේ රැකියා ඒජන්සි කියන ප්‍රශ්නයත් එක්ක මේ ඒ හරහා ඇති වෙලා තියෙන කරුණු මේක නොදැනුවත්කමින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතාමතා කරනවද වෙන්නත් පුළුවන්. එතකොට මේ කරුණුත් එක්ක මේ ප්‍රශ්නත් එක්ක සමාජයේ ඇතිවෙච්ච මාධ්‍ය ඇතිවෙච්ච කතාබහත් එක්ක මේ ගැන අපි හරියට දැනුවත්ද කියන ප්‍රශ්නයත් එක්කම අපි මේ මංගල රන්දනී මහතාගෙන් අහනවා මේ අපි දැන් හැමෝම කියන්නේ ඒජන්සිනේ අපිත් ඒජන්සි එකක් කියලා පාවිච්චි කරමු. එතකොට මේ ඒජන්සි එකක් කියන එකේ නීතිමය පදනම මොකක්ද? ඔව් ඊටම වැදගත් කාරණයක්. මොකද මේ ඒජන්සි කියලාම තමයි හැමෝම කියන්නේ. අපි නිල වශයෙන් නීත්‍යානුකූලව ගත්තොත් මේ නීත්‍යානුකූල නාමය තමයි බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන කියන එක. License Foreign Employment Agent තමයි මේගොල්ලන්ට නිල වශයෙන් කියන නාමය. මේ නම ලැබෙන්නේ 1985 අංක 21 කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශ පාර්ලිමේන්තු පනතේ. ඒතකොට මේක ව්‍යාපාරයක්. පුද්ගලයන් මානව සම්පත සම්බන්ධයෙන් තියෙන ව්‍යාපාරයක්. එතකොට මේ ව්‍යාපාරික කටයුතු සිද්ධ වෙන්නේ ලංකාවේ ඉන්න ශ්‍රම බලකායේ විවිධ කොටස් වලට අයිති වන නැත්නම් විවිධ ශේෂ්ත්‍ර වලට අයිති වන මානව සම්පතට ගෙනෙන යෝජනාවක් අනුව ඔබට විදේශ රටක රැකියාවක් තියෙනවා කියන යෝජනාව කරන්න පුළුවන් එකම කණ්ඩායම ලංකාවේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන පමණයි. එතකොට ශ්‍රී ලාංකික පුරවැසියෙකුට විදේශ රටක රැකියාවක් අවශ්‍ය නම් ඒ විදේශ රැකියාව පිළිබඳව යම් දෙයක් හෝ ඕනෑම දෙයක් කතා කිරීම ඒ පුද්ගලයාට ඒ පිළිබඳව උනන්දු කරවීම මේ සියලු දේවල් කරන්න පුළුවන් පෞද්ගලික අය ගත්තොත් ඒ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන පමණයි. ඊට අමතරව කවුද ඉන්නේ කියලා ඇහුවොත් ඊට අමතරව කවුරුත් නැහැ. ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයේ බඳවා ගැනීම කියන එක පෞද්ගලික රැකියා නියෝජිත ආයතන බඳවා ගන්න ආකාරයට කරන්නේ නැහැ. රටවල් දෙකක් අතර අත්සන් කරපු ගිවිසුමකදී පමණයි විදේශ නියුක්ති කාර්යාංශය බඳවා ගැනීම කරන්නේ. නමුත් රජය නියෝජනය වීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා පුද්ගලික සමාගම කියලා කාර්යාංශය යටතේ අර විදිහම බලපත්‍රලාභියෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා. එතකොට ඒ බලපත්‍රලාභියත් මේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතන කරන ආකාරයටම තමයි මේ බඳවා ගැනීම කරන්න ඕනේ. දැන් ප්‍රජාව නැත්නම් මේ මහජනතාව අමාරු වැටෙන්නේ වරද්ද ගන්නේ කොතනද කියන ප්‍රශ්නේ බලපුවාම මේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනයකට යන්නේ නැති එකෙන් තමයි වරද්ද ගන්නෙ.
මම එහෙම කිව්වහම කාට හරි හිතෙන්න පුළුවන් ඒ කියන්නේ බලපත්‍රලාභී රැකියා නියමිත ආයතන වලින් කිසි වැරද්දක් වෙලා නැද්ද කියලා. අපි ඒක කතා කරමු. ඒක සාධාරණ ප්‍රශ්නයක්. නමුත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයකට හෝ රැකියා නියෝජිත ආයතන කියලා කොහොමවත් කියන්න බෑ. මේ වචනේම සම්පූර්ණම නෛතිකයි. වෙන පාර්ශවයන්ට වෙන ආයතන වලට වෙන පුද්ගලයන් එක්ක මේ විදේශ රැකියා ගැන කතා කරන්නවත් එපා කියලා තමයි අපි කියන්නේ. දැන් මේ ශාස්ත්‍රය ඇතුලේ අතරමැදියෝ තරව්කරුවෝ උප නියෝජිත කියලා වචනයක් පාවිච්චි වෙනවා. නමුත් ඒකත් නෛතික නෑ. මොකද ඒක කොහොමවත් නීති පොතක ලියවිලා නෑ මේ වචනේ උප සහ නියෝජිත කියන වචන දෙක එකතු කරලා. ඉතින් එහෙම අය නෑ. හැබැයි බලපත්‍රලාභී රැකියා නියෝජිතයෙකුට හැකියාව තියෙනවා තමුන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ අවසරය ඇතුව ශේෂ්ත්‍රයට පුද්ගලයෝ යවන්න. ඒ අයට බලපත්‍රලාභියාට හැඳුනුම්පතක් දෙන්න පුළුවන්. කාර්යාංශයටත් ඒ පුද්ගලයෙක්ව හඳුනා ගන්න පුළුවන්. හැඳුනුම්පතක් දෙන්න පුළුවන්. දැනට ආරම්භ කළා තියෙනවා මේ වගේ මේ අයින් කරන්නම බෑ කියන தත්ත්වයටපත් වෙච්ච මේ බලපත්‍රලාභීන්ට උදව් කරන මේ ව්‍යාපාරයට උදව් කරන ව්‍යාපාර ප්‍රවර්ධනය කරන එහෙම නැත්නම් අලෙවිකරණ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරන මේ කණ්ඩායම මේ ශාස්ත්‍රයට එකතු කරන්න. ඒ නිසාම විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමා ගරු ඩිලාන් පෙර මැතිතුමන් විසින් මේ විදේශ රැකියා කර්මාන්තේ බාරගත්තාම එක අත ගහපු කවුරුත් අත නොගහපු හරිම නීතිමය තර්ක තියෙන වාද තියෙන සංවාද තියෙන විශාල විවේචනයන්ට භාජනය වෙච්ච ශාස්ත්‍රයක් තමයි රැකියා නියෝජිතයන්ට උදව් කරන ඒ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන තනි පුද්ගලයෝ කොහොමද මේ ශාස්ත්‍රය තුළ නීත්‍යානුකූලව හඳුනාගන්නේ කියන්නේ. දැන් ඒ නිසා අමාත්‍යාංශයේ ලේකම්තුමත් මේ පිළිබඳව දැඩි ලෙස සාකච්ඡා කරලා නීතිමය උපදෙස් අරගෙන දැඩි වෙහෙසක් වෙලා යම් මට්ටමකට මේ අය හඳුනා ගැනීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් තවමත් අපි විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ හැටියට කියන්නේ නැහැ බලපත්‍රයේ නොමැති වෙනත් කිසිම කෙනෙක් ළඟට තමුන්ගේ රැකියා අවශ්‍යතා සොයාගෙන යන්න කියලා. අපි කියන්නේ යන්න එපා. පළවෙනිම දේ යන්න කාර්යාංශයේ බලය දීපු බලපත්‍රලාභියෙකුට. බලපත්‍රලාභියෙක් කියලා කිව්වහම ඒ තැනත්තාට සහ ඒ ආයතනයට තියෙන නීතිමය වපසරිය සහ ඒ පුද්ගලයා හෝ ඒ ආයතනයේ වග කියන ප්‍රමාණය හරි පළල්. දැන් මේ වචනයේම තියෙන අර්ථය ගත්තොත් නියෝජිත කියන වචනය කියලා කියන්නේ යම්කිසි දෙයක් සහ පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටින්නා කියන අර්ථය. කොච්චර ප්‍රමාණයකටද 100%ක්ම. විදේශ රටේ රැකියාවේ තියෙන තත්ත්වයන් වෙනුවෙන් ඒ රැකියාව වෙනුවෙන් ඒ රැකියාව ලබා දෙන්න ඒ රටේ සේවා යෝජකයා හෝ ඒ රටේ නියෝජිතයා වෙනුවෙන් ලංකාවේ 100%ක්ම පෙනී සිටින්නේ බලපත්‍රලාභියා. ඒ නිසා මේ විදේශ රැකියා කර්මාන්තයේ 70%ක් පවතින්නේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන මත. ඒ නිසා තමයි බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන වලට පමණක් යන්න කියලා කියන්නේ. එහෙම ගියාම ප්‍රශ්නයක් ඇති වුණොත් විසඳන්න පුළුවන් වේගය හරි ඉක්මන. දැන් ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ නෑ. බලපත්‍රලාභීන් හරහා රැකියාව වලට ගිය 2014 වර්ෂයේ 1,40,000ක් 50,000ක් විතර ආසන්න වෙන ශ්‍රමිකයෝ මුහුණ දීලා තියෙනවා ප්‍රශ්න 8,000ක් විතර. ඉතින් ඒ ප්‍රශ්න 8,000ක් විතර මුහුණ දීපු එක අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද බලපත්‍රලාභියාට වගකීම් පැවරීමේ එහෙමත් නැත්නම් වගකීම් ඔහු මත ස්ථාපනය කිරීමේ හැකියාව කාර්යාංශයට තියෙනවා. අපි ඔය ගැන කතා බහ කරන්න ඕනේ ටිකක් වෙලාව අරගෙන. ඉතින් මේ අපි කෙටි විරාමයකට ගිහිල්ලා බොණී මේ නැවතත් සම්බන්ධ වෙනවා. අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශකතුමා එක්කයි මේ කතා බහ කරමින් ඉන්නේ. කෙටි විරාමයකට ගිහිල්ලා නැවතත් බහ සම්බන්ධ වෙනවා. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ CSN හිමිදිරියත් එක්කයි. අපි කතා කරමින් හිටියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී විදේශ සම්බන්ධතා හා මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දනී මහත්මයාත් සමග. ඔබතුමාගේ දැනගන්න කැමතියි දැන් ඉස්සෙල්ලා කිව්වා ඒජන්සියක් හරහා විදේශ සේවාවකට යනවා නම්
ඒ ස්ථානය බලපත්‍රලාභී වෙන්න ඕනි කියලා. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද අපි හොයාගන්නේ මේක මේ බලපත්‍රලාභියෙක්ද මේ එහෙම කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මොන වගේ සහයෝගයක්ද ඔවුන්ට ලැබෙන්නේ? ඔය තමයි කාරණා. මොකද බලපත්‍රලාභියෙක්ව හරියට හඳුනාගන්නේ කොහොමද? බලපත්‍රයක් තියෙන රැකියා නියෝජිත ආයතනයක් කියලා කියන්නේ විදේශ නියුක්ති කාර්යාංශයේ අංකයක් සහිත කෙනෙක් පළවෙනි එක. ඒක මේ ලේබලයිසන් නම්බර් කියලා. ඒක නැත්නම් කම්කරු බලපත්‍ර අංකය කියලා අංකයක් ලබා දෙනවා. දෙවෙනි කාරණේ තමයි අපි සහතිකයක් ලබා දෙනවා. මේ සහතිකය බලපත්‍රලාභියාගේ ස්ථානයේ මහජනතාවට ප්‍රදර්ශනය වෙන පරිදි තියන්න අවශ්‍ය වෙනවා. එතකොට ගිය ගමන් මේක හොයාගන්න පුළුවන්. එකක් ලේබලයිසන් නම්බර් කියලා කම්කරු බලපත් අංකය කියලා තියෙනවා. ඒ අංකය තියනවාද? ඒ වගේම මේ සහතිකය තියනවාද කියලා බලන්න පුළුවන්. ගියාට පස්සේ බලන්න පුළුවන් දේවල්. එහෙම නැතුව දැන් පුවත්පතක තියෙන දැන්වීමක් ගත්තොත් බලපත්‍රලාභියෙක් දාලා තියෙන අනිවාර්යයෙන්ම අපි සහතික කළ කියන්නේ පත්තරවල ලේබලයිසන් නම්බර් එකක්. එහෙම නැත්නම් කම්කරු බලපත් අංකයක් එක්ක තියෙන දැන්වීම් සියල්ල අපි අනුමත කරපු දැන්වීම්. මාධ්‍ය සියලුම විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය සහ අත්පත්‍රිකා වගේ දේවල් බෙදන්න අපි අවසර දෙනවා. ඒ අත්පත්‍රිකාවලත් මම කියන මේ අංකය තිබිය යුතුයි. එතකොට දැන් එහෙම අංකය තියෙනවා නම් පුවත්පතක දකිනවා නම් බලපත්‍රලාභියෙක් හැටියට විදේශ රටක රැකියා අභ්‍යර්ථ තියෙනවා. ඔහුගේ මධ්‍යස්ථානයට ඔහුගේ ස්ථානයට පැමිණෙන්න සම්මුඛ පරීක්ෂණ තියෙනවා කියලා ඒ දැන්වීම ආශ්‍රය කරගෙන අපෙන් අහන්න පුළුවන් තවදුරටත්. මෙන්න මෙහෙම දැන්වීමක් අපි දැක්කා පුවත්පතක හෝ අත්පත්‍රිකාවක තියෙනවා. මේක සත්‍යයක්ද මෙහෙම කියන එක ඇත්තද කියලා අහන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ පත්තරවල තියෙන දැන්වීම් අපි අනුමත කරලා තියෙන්නේ. මොකද හැමදාම දෛනික උදේට අපි ඔය සියලු පත්තරවල තියෙන දැන්වීම් නැවත අපේ බලපත්‍ර ගැන අනුමත අංශය අනුමැතිය ලබා දෙන අංශයෙන් මම පරීක්ෂා කරනවා. මේ පුවත්පත් දැන්වීම් අපි අනුමත කරපුවද තියෙන්නේ කියලා. ඒ නිසා මේ දෛනික පරීක්ෂණයකට ලක් වෙන නිසා වෙළඳ දැන්වීම් බලපත්‍රලාභීන් ප්‍රචාරය කරන ඒ දැන්වීම් වල අන්තර්ගතය අපි අනුමත කරපු අන්තර්ගතයේද කියලාත් අපි බලනවා. ඉතින් අපි අනුමත නොකරපු අන්තර්ගතයක් දාලා තිබුණොත් ඒ බලපත්‍රලාභයට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශ පනතේ බලතල තියෙන හැම ක්‍රියාමාර්ග ගන්නවා. එසේ නොවන වෙනත් පුද්ගලයෙක් ඔයේ හෝ ගමන් බලපත්‍ර එකතු කරනවා නම් කාට හරි කියනවා නම් රැකියා නියෝජිත ආයතනයක් හැටියට අපිට ඔයගොල්ලෝ රට යවන්න පුළුවන් කියලා. එයා නියෝජිතයෙක් නොවන බව අපි දැනගත් වහාම වැටලීම් කරලා මේ අයව අත්අඩංගුවට ගැනීමේ බලතල කාර්යාංශ පනතේ සංශෝධනය කරපු පනතේ 2009 අංක 56 තියෙනවා. ඒ විදිහට මේ මෑතකදීත් කාන්තාවන් පිරිමින් අපි අත්අඩංගුවට ගත්ත මාධ්‍ය හරහාත් අපි ඒවා විකාශය කළ පෙන්නුවා. මොකද මහජනතාව දැනගන්න ඕන ප්‍රධානතම කාරණය තමයි ඒ දේ. දැන් ඒගොල්ලන් පුද්ගලයෝ යන්න පුළුවන්. ඒ කියන්නේ බැලූ බැල්මට නොපෙනෙන නිසා නීත්‍යානුකූලද නැද්ද කියලා යන්න පුළුවන්. හැබැයි අපි කියන්නේ විමසන්න එක. ඊට පස්සේ අපෙන් අහන්න. අහලා අහපු ගමන්ම අපි දැනගන්නවා මෙයා එහෙමනම් අපේ බලපත්‍රය නැති කෙනෙක් කියලා. අපි එතකොට ඒ තැනත්තට උපදෙස් දෙනවා. ඔබ මේ ස්ථානය කොහෙද කියලා අපිට කියන්න. මේ ඔක්කොම අපිට විස්තර දෙන්න කියලා අපේ විමර්ශනාංශයෙන් ෂණිකව ඒ අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය සහයෝගය ඇතුව හෝ නැතුව වැටලීම් වලට යාමේ හැකියාව තියෙන හැම වටලලා දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාව පවා තියෙනවා. ඒ විදිහට ප්‍රමාණවත් එහෙම අපි බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ නිසා මේ ශාස්ත්‍රය තුල නිවැරදිවම බලපත්‍රලාභියෙක් හඳුනා ගැනීමේ හැකියාව මහජනතාවට අද විවෘතයි. කිසිම කෙනෙකුට මේ සම්බන්ධයෙන් අමාරුව වැටෙන්න අවශ්‍ය නැහැ කියන තැන තමයි අපි ඉන්නේ. ඔව් මේ පිළිබඳව ඔබටත් යම්කිසි ගැටලුවක් තියෙන පුළුවන්. එහෙමනම් කතා කරන්න පුළුවන් අපිට 2 879 600 කියන දුරකථන අංකයට කතා කරලා මේ පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරලා කියන්න පුළුවන් 2 879 600 2 879 600. ඔව් දැන් බුවනේ මේ සාමාන්‍ය මාධ්‍ය දැන් අපි
කතාබා කරමින් ඉන්න මාතෘකාවට අදාළව කොහේ හරි යම් කි සිදුවීමක් වෙලා රන්දිනී මහතාණනි ප්‍රශ්නයක් ඇති වෙලා මාධ්‍යයෙන් මේක උලුප්පල පෙන්නොත් ඔන්න ඒ ප්‍රවෘත්තිය මාධ්‍යයේ යනවා. එතකොට ඒ ප්‍රවෘත්තිය වල මේ සම්බන්ධයෙන් අදහසක් කරන ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රංගදිනේ මහතා කියලා ඔන්න ඔබතුමාගේ වොයිස් කට් එක හරි මේ ඔබේ ප්‍රකාශය යනවා. ඉතින් මේ දැන් එහෙම යන්නේ නැති වෙන්න තැනකට අපි මේ රට ගේන්න ඕනේ. මේ අපේ මේ විදේශ සේවා ඒජන්සිය හරහා තමන්ගේ අවශ්‍යතාවය සපුර ගන්න ඒ රට යන අපේම සහෝදර සහෝදරයන් පිරිසක් එයාලව එතෙන් අපි ගේන්න ඕනේ මෙතෙන්ද යන එක නවත්තන්න. දැන් ඒ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් එන්නේ. ඒතකොට දැන් විදේශ රැකියා බලපත්‍රලාභී විදේශ රැකියා ඒජන්සිය ගැන අපි කතා බහ කරමින් හිටියේ. දැන් කෙනෙක් ඔබතුමා කිව්වා වගේ පත්තරයක දකින ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් ඔහු යනවා සමුක්ක පරීක්ෂණයකට. එතකොට මෙතනදී නීතිමය වශයෙන් යම්කිසි සඳහනක් තියෙනවද මෙන්න මේවැනි ගෙවීමක් කරන්න ඕනේ මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් තමා තියෙන රට යන්න මේ ඒජන්සියක් හා පුද්ගලයෙක් අතර ඇතිවිය යුතු ගිවිසුම මෙන්න මේ ආකාරයෙන් එතකොට ගෙවීම් කරනවා නම් මෙන්න මේ ආකාරයෙන් කරන්න ඕනේ. මොකද ඒ සම්බන්ධ වුණු ප්‍රශ්න ඇති. මොකද සමහරු අර කඩා වඩා ගන්න මිනිස්සුත් ඉන්නවනේ. ඉතින් ඒ නිසා ඔවුන්ට නොරැවටි කොහොමද මේක කරන්නේ? හරි. මේකත් බොහොම වැදගත් කාරණයක්. මොකද දැන් බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනයකට ගිහිල්ලා තමුන් කොහොමද අමාරුවේ වැටෙන්නේ නැතුව ඒ හරහාත් යන්නේ කියන කාරණය. පළවෙනි එක තමයි විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ අනුමැතිය දෙන්නේ බලපත්‍රලාභියට පමණක් නෙමෙයි. මේ අදාළ බලපත්‍රලාභියා විසින් යම් විදේශ රටක තියෙන රැකියා අබෑර්තු ලංකාවට ගෙනාවට පස්සේ ඒ අබෑර්තු ජනතාවට ප්‍රදර්ශනය කරන්නට කලින් අපෙන් අනුමැතිය ගන්න ඕන. එතකොට අපේ අනුමැතිය දෙන්නේ ඒ රටේ ඒ විදිහට රැකියා තියනවද නැද්ද කියන එක හොයලා බලලා තමයි. අලුත්ම සේවා යෝජකයින් නම් අපේ තානාපති කාර්යාලවල කම්කරු අංශ ඒ සේවා යෝජකයින්ව මුණ ගැහෙනවා. ඒ අදාළ කර්මාන්ත ශාලා ව්‍යාපාරික ස්ථාන නිරීක්ෂණය කරලා ඒවැයෙන් තොරතුරු අරගෙන මේ කියන රැකියා බෑර්තු තියනවද? ඒ රැකියා බෑර්තු වලට මේ වගේ වැටුපක් ගෙවනවද? අනිකුත් පහසුකම් මොනවාද කියන එක සොයලා බලලා තමයි තානාපති කාර්යාලයේ කම්කරු අංශයෙන් විදේශ වාණිජ්‍ය කාර්යාංශයට ලබා දෙන්නේ මේ කියන රැකියා බෑර්තු සම්බන්ධයෙන් විශ්වසනීයත්වය ඉහළ මට්ටමක තියෙනවයි කියන එක. දැන් එහෙම වුණාම අපට ප්‍රශ්නයක් නැහැ මේ දේශීය නියෝජිතයා විසින් බඳවාගෙන අපි ඉදිරියට ගේන රැකියා ලාභියා සම්බන්ධ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන තැන අපි ඉන්නවා. මූලික නිගමනයක් තියෙනවා. ඒ සඳහා තවත් ඒ ශක්තිමත් කරන්න අපි කරන්නේ රැකියා ලාභියාත් මේ දේශීය රැකියා නියෝජිතයාත් සම්බන්ධ කරලා ගිවිසුමක් අත්සන් කරනවා අපි ඉස්සරහා. දැන් මේ ගිවිසුම ඒ රටේ සේවා යෝජකයා විසින් දෙන ලද සේවා කොන්දේසි සහිත එකක් විය යුතුයි. එතකොට මේ ගිවිසුමේ ලිඛිතව සඳහන් වෙන සේවා කොන්දේසි හොඳින් තේරුම් ගන්න ඕන සේවා ලාභියා. ඒක තේරුම් ගන්න බැරි නම් ඒ අත්සන් කරන මොහොතේදී අපේ නිලධාරියෙක් ඉන්නවා. සෑම කෙනෙක්ම ගිවිසුම අත්සන් කරනවා. ඒ නිලධාරියා ළඟ මේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මෙතන ඇති වෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මේක තමයි අපි බොහොම පැහැදිලි කරගන්න ඕන කාරණේ. මොකක්ද? දැන් සේවා කොන්දේසි අපි විසින් අනුමත කරපු කාර්යාංශය විසින් අනුමත කරපු සේවා කොන්දේසි තියෙද්දී මේ සේවා ලාභියට එහෙමත් නැත්නම් රැකියාව කරන්න යන කෙනාට බලපත්‍ර ලාභියා හෝ බලපත්‍ර ලාභියාගේ මේ ආයතනයේ මේ රැකියා නියෝජිත ආයතනයේ ඉන්න වෙනත් කෙනෙක් හෝ අර ඉස්සෙල්ලා අපි කිව්ව රැකියා ප්‍රවර්ධන නිලධාරියා බලපත්‍රලාභියාගේ තරවකරුවා නෙමේ අපි උපනියෝජිත කියලා දැනට කියමුකෝ. මේක නීත්‍යානුකූල නැහැ තාම. නමුත් මේ පුද්ගලයා විසින් වාචිකව දෙන ලද පොරොන්දු පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් හොඳින් පැහැදිලි කරගන්න ඕන කාරණේ තමයි මෙන්න මේ විදිහට අර ගිවිසුමේ මේ දේවල් තිබුණත් ඔබට ඔయిత වඩා දේවල් එහි ලැබෙනවා. ඒ ගැන මොකුත් ප්‍රශ්නයක් අහන්න එපා. අපි ගිවිසුම අත්සන් කරන වෙලාවේ නිසා දැන් ඒවා ඇද ගන්න යන්න එපා. ඔයා ඔය ගිවිසුම අත්සන් කරන්න. හැබැයි ඔයාට ඔය කිව්වට වැඩිය වැටුප් අනිවාර්යෙන් ලැබෙනවා. ඔයාට ඔය කියනට වැඩිය පහසුකම් අපි දෙනවා. ඔයාට ඔයිට වඩා අමතර මුදල් හොයාගැනීමේ හැකියාව තියෙනවා කියලා මේ වෙන කතා ටිකක් මේ රැකියා අපේක්ෂකයාට අපේක්ෂිකාවට කියන්න පුළුවන්. දැන් ඒවා කියන්න මේගොල්ලන්ට තියෙන පදනම මොකක්ද? මේ කියන තැන්වල විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ නිලධාරියෙක්ව තියන්න පුළුවන්. දැන් මේවා ඔක්කොම ඉම්පොසිබල්. ඒ කියන්නේ මේවා ප්‍රායෝගික නැහැ.
ඒ නිසා අර තනි පුද්ගලයා හැටියට ඒ පුද්ගලයා ශක්තිමත් වෙන්න ඕන කියලා අපි කියන්නේ. තමුන් විසින් සැකහැර දැනගැනීමේ අවශ්‍යතාවය ඔහුට තියෙන්න ඕන. ඒ වගේම ඒ සැකහැර දැනගැනීම සඳහා වන අවකාශ කාර්යාංශය විසින් සලසලා තියෙන්න ඕන. ඉතින් දැන් අපි අවකාශ සලසලානේ තියෙන්නේ. අපේ නිලධාරියෙක් ගිවිසුම අත්සන් කරන තැන ඉන්නවා. එතකොට අපේ නිලධාරිය අහනවා ඔබට මීට වඩා මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා. එතකොට කියන්න ඕන හැබැයි මට මෙයා කිව්වා මේ ලියලා තියෙන පඩියට වඩා වැඩිය දෙනවයි කියලා. අන්න එතන අපිට ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් එහෙම විසඳගන්නේ නැතුව මේ අය යනවා පිටරට. ගියාම අර කිව්ව වැටුප කටින් කිව්ව එක නොලැබුණාම ප්‍රශ්න ඇති වෙනවා. ඔව් අපි ඔය ඇති වෙන ප්‍රශ්න ගැන තවදුරටත් කතා බහ කිරීමේ බලාපොරොත්තුෙන් කෙටි විරාමයකට යන්න දැන් මේ හදන්නේ. විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙලා ඉන්නේ CSN හිමිදිරියත් එක්කයි. චන්දන අපිට දුරකථන නම්බරක් තියෙනවා. වාසනා ගම්පහින්. ගම්පහෙන් වාසනා ඉන්නවා. ආයිබෝන් වාසනා. ආයිබෝන්. හොඳයි. වාසනා මොකක්ද ඔබේ ගැටලුව? අපේ අයියා අක්කයි දැන් මාසයක් විතර ඇති මේ ගණේ මුල්ලේ ඒජන්සි එකකින් මැලේසියා යවනවා කියලා රටේ යවුවා. අපි ලොකු මුදලකුත් දුන්නා ඒකට. ඉතින් මේ ඒගොල්ලන්ගේ සුපර් මාකට් යවනවා කියලා එකගෙන ගිහිල්ලා ඒත් මේ වෙනකම්ම ඒවට දාලා නැහැ. ඒගොල්ලන්ට බොන්න වතුරක් නැහැ. වතුර බෝතලයක ගන්න රුපියල් 200ක්ලු. ඉතින් ලැබෙන්නේ පොඩි පඩියක්. කිව්වේ මේ ලොකු පඩියක් කියලා. ඒ වුණාට ඒගොල්ලෝ දැන් එහෙ ගොඩක් මේ ඒ කියන්නේ දුක් විඳිනවා. ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා අපි දැන් ඒජන්සියට ගිහිල්ලා කිව්වා. ඒගොල්ලෝ ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. හොඳයි වාසනා. ඔව් මංගල රන්දින වැදගත් ප්‍රශ්නයක්. මොකද මම ඊයේ දවසේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. විදේශ රැකියාවලට ගිහිල්ලා ඉන්න අයට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් රැකියා නියෝජිත ආයතනයක් හරහා නම් ඒ රස්සාවට ගියේ ප්‍රශ්නේ කියන්නේ රැකියා නියෝජිත ආයතන වලට යන්න එපා කියලා. අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ කියන්නේ විදේශ වාණිජ්‍ය කාර්යාංශයට එන්න. මොකද දැන් රස්සාව හොයාගන්න රැකියා නියෝජිතයා ගාවට යන්න කියලා අපි කියනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නයක් වුණාම ඒක කියන්නේ රැකියා නියෝජිතයා ගාවට යන්න එපා. මොකද රැකියා නියෝජිතයා ගාව ප්‍රශ්න විසඳීමේ අනුගමනය කරන ක්‍රියාමාර්ගය, ඔහුට ඒ සඳහා තියෙන හැකියාව, ඒවා ගැන අපිට ලොකු මේ තක්සේරුවක් කරන්න ගත්තොත් ඒක එහෙම ඉහළ මට්ටමක නැහැ. ඒ නිසා සියලු බලතල තියෙන විදේශ වාණිජ්‍ය කාර්යාංශයට තමයි මේ ප්‍රශ්න විසඳන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නයත් අපි මේ වාසනා මහත්මිය විදේශ වාණිජ්‍ය කාර්යාංශයට කිව්වද කියලා අපි දන්නේ නැහැ. හැකි ඉක්මනින් බලපත්‍රලාභිය ළඟට යන්න එපා. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න අපි ඒ ප්‍රශ්නය සතියක් ඇතුළත විසඳලා දෙනවා. මොකද අපි ඒ තරම්ම ශක්තිමත් ක්‍රමවේදයක් සකස් කරලා තියෙන්නේ ගැටලු නිරාකරණය කිරීමේදී. දැන් ওই මැලේසියාවේ ප්‍රශ්නය ඊයේ දවසේදීත් ආපු ප්‍රශ්නයක්. තවත් කීප දෙනෙක් ඔය වගේ ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා මැලේසියාවේ. මේ බලපත්‍රලාභිය කරහා ගිය නිසා අපිට කිසිම දෝෂයක් රැකියාවට ගිය කෙනාට හොයි පවුලට කියන්න බෑ. එතන වගකීම විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ සතුයි. 100%ක්ම අපි සතුයි. මොකද අපි ඒක නිර්භයව කියනවා. අපේ අතේ තමයි වගකීම තියෙන්නේ. අපි ළඟ ලියාපදිංචි කරලා නම් ගියේ බලපත්‍රයක් තියෙන රැකියා නියෝජිතයෙක් කරහා නම් ගියේ ප්‍රශ්න විසඳන්න ඕන අපි. ඔව් එහෙමනම් මේ වාසනා මේ ඔබට උත්තරේ ලැබුණා කියලා අපි හිතනවා. දැන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඔබේ පැමිණිලි ඉදිරිපත් කරාද? මේ ඉදිරිපත් කරේ නෑ. අපි කොහෙන්ද එතකොට යන්න ඕනේ? මේ පස්යාලේ එකපාරක් තිබුණා එහෙම මේ යවන්න කලින් පොඩි වැඩසටහනක් වගේ දැනුවත් කිරීමේ. එතකොට එතනට ගිහිල්ලාද අපි ඒගොල්ලන්ව හම්බ වෙන්න ඕනේ. ඔව් ඒකත් හරිම වැදගත්. මොකද පස්යාලේ තියෙන පුහුණු මධ්‍යස්ථානයේ රට යාමට පෙර ලබා දෙන පුහුණුවට යන්නේ නැති මේ දෙදෙනාත්. එතකොට ඒ මධ්‍යස්ථානයේ අපේ විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ මධ්‍යස්ථානයක්. එතනදිත් අපි පැහැදිලිව කියනවා ඔබට යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඒක අපට කියන්න කියලා. පස්යාලට ගිහිල්ලා ළඟම තැන පස්යාල නම් පස්යාලට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒ පැමිණිල්ල පස්යාලෙන් විසඳන්න පුළුවන් නම් සතියක් ඇතුළත විසඳනවා. එහෙම නැත්නම් කාර්යාංශයට ප්‍රධාන කාර්යාලයට කොළඹට ඒක එවනවා. ඒ නිසා ළඟම තැන පස්යාල මධ්‍යස්ථානයේ නම් එතෙන්ට යන්න. ගිහිල්ලා පැමිණිල්ල බාර දෙන්න. බාර දීලා විසඳුම ලබා ගන්න පුළුවන් ඔබට හැකි ඉක්මනින්. එතන බැරි නම්
ඒක ප්‍රධාන කාර්යාලයට වෙනවා. අපි තවත් සතියක් හෝ දෙකක් ඇතුළත මේ ප්‍රශ්න විසඳලා දෙනවා. හොඳයි වාසනා ඔබට උත්තරය ලැබුණා. දැන් ඔබට තියෙන ළඟම ඔබේ තියෙන මම හිතන්නේ පස්සේ නම් ගිහිල්ලා ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. ඉතින් අපි බලන් ඉමු ඔබට නැවත වතාවක් පස්සේ සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් වාසනා වගේම ඔබලා හැමෝටම මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න සජීවී අවස්ථාව තියෙනවා. මංගල රන්දිනේ මහතා අපිත් එක්ක ඉන්නවා හැම සිකුරාදම. ඉතින් අපි මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු කතා කරමින් අපි ඉදිරියට යන්නයි මේ උත්සාහ ගන්න අද ඉඳන්. ඉතින් මේ අපිට තව විනාඩි 2ක් විතර තියෙන මංගල රන්දිනේ මහතානේ අපි කතා බහ කරමු. මේ අපි ලබන සතියේ කතා බහට ඉඳ තියාගෙන මේ විදේශ මේ රැකියා ඒජන්සි සේවා රැකියා ඒජන්සි නියාමනය කිරීම සම්බන්ධයෙන් අපිට තියෙන ක්‍රමවේදය මොකක්ද? දැන් බලපත්‍රලාභියෙක් හැටියට ඉස්සෙල්ලම කෙනෙක්ව අපි බලපත්‍රයක් දුන්නට පස්සේ ඒ පුද්ගලයා පිටරටින් ගේන රැකියා ඇබෑරතු නිවැරදිව ජනතාවට ලබා දීලා හරි ක්‍රමයට රැස්සාවට යවනවද කියන කාරණය සොයා බලනවා. එතකොට දැන් ඒ බලපත්‍රලාභියා විසින් මේ ශාස්ත්‍රයේ කරන සෑම කටයුත්තක්ම නියාමනය වෙනවා. මොකද ඒ සඳහා විශේෂ විමර්ශන අංශය විසින් ඔවුන්ව ඍජු අධීක්ෂණයකට ලක් කරනවා. ඒ වගේම කාර්යාංශයේ බලපත්‍ර අංශය කියලා වෙනම අංශයක් තියෙනවා. බලපත්‍ර අංශය මගිනුත් මොවුන් වාර්ෂිකව වෙනමම නිරීක්ෂණය කරන ඔවුන්ගේ මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඊට අමතරව ඔවුන් සතුව ඔවුන් මේ විදේශ රැකියා ශාස්ත්‍රය තුළ කරන සියලු ගනුදෙනු සියලුම බඳවා ගැනීම පිළිබඳව ඉතාම ඍජු ලෙස අධීක්ෂණයක යෙදෙනවා. ඒක තමයි ප්‍රධාන වශයෙන් අපි කරන නියාමන ක්‍රියාවලිය. බලපත්‍ර ලාභියෙක්ට බැහැ අවසර කාර්යාංශයේ අවසර නොදීපු කිසිම රැකියාවකට පුද්ගලයෙක්ව බඳව ගන්න. ඒ වගේම කාර්යාංශයේ අවසර නොදීපු කිසිම රැකියා ඇබෑර්තුවක් මහජනතාවට කියන්න. කාර්යාංශයේ අවසර නොදීපු රැකියා කොන්දේසියක් මහජනතාවට කියන්නට බෑ. ඒතකොට මෙන්න මේ විදිහට ඍජුවේම බලපත්‍රලාභීන් අධීක්ෂණය කරනවා. ඊට අමතරව ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීලා තියෙනවා. අපිට පුළුවන් ඒ මොනවද කියන එක ඉදිරියේදී සාකච්ඡා කරන්න. ඔව් බොහොමත්ම ස්තුතියි මංගල රන්දිනේ මහතානේ. අදට අපේ කාල වේලාව මේ විදිහට ඉවර වෙනවා. ඉතින් ලබන සතියේත් අපි ওই සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ බොනි. අපි අදට සමුගෙන යන්නයි මේ හදන්නේ නේද? ඔව් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. සූදානම් වෙන්නේ අදට CSN හිමිතුරියෙන් සමු අරගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම් ඔයගොල්ලෝ හැමදෙනෙකුටම සුබ සතියක්.